channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි මේ channel එක කතා කරන්නේ combined maths A level අදාළ විෂය කරුණු ගැන. ඒතර අපි මේ දක්වා අවකලනයේ වීඩියෝ වලින් අවසානයේ කතා කරලා තියෙන්නේ x වෙනුවට x වල වෙනස් රීතියක් ඇති විදිහට කොහොමද අවකලනය කරන්නේ කියලා කොටස් දෙකක්. ඒකේ දෙවෙනි කොටස තමයි ගිය සතියේ කතා කරේ. එතකොට මේ වීඩියෝ එකේ පළවෙනියට ඊට අදාළව ගැටලු 3-4ක් තව විසඳන්න තියෙනවා සංකීර්ණ ගැටලු ටික. ඊට පස්සේ අපි කතා කරනවා පරස්පර සිද්ධාන්තය ගැන. එතකොට ඔයගොල්ලෝ මේ දක්වා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන රතු පාට බටන් එක උඩ subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි අපි අලුතෙන් Telegram group එකක් පටන් ගත්තා. ඒතකොට ඔයගොල්ලන්ට ඒකට එකතු වෙන්න ඔයගොල්ලෝ ඒකට කැමති නම් එකතු වෙන්න ඕන මම පහළ description එකේ ඒකේ link එක දාලා තියෙනවා ඔයගොල්ලන්ට ඒකටත් ඇතුළු වෙන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක අවසන් වෙනකන් අනිවාර්යෙන් බලන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එතකොට අපි බලමු අද පරස්පර සිද්ධාන්තය සහ ඒ ගැටලු කොහොමද විසඳන්නේ කියලා. හරි. දැන් ඉස්සෙල්ලාම ඔය ඩිස්ප්ලේ එක වැටෙන ගැටලු හතර ඔයගොල්ලෝ ඉස්සෙල්ලා උත්සාහ කරන්න. ඊට පස්සේ අපි ඒ ටික විසඳමු. හරි. අපි පළවෙනි ගාන බැලුවොත් එහෙම. ඔයගොල්ලෝ කියනවා y සමානයි e වල tan inverse x වල ඝනය කියලා. x වල ඝනය. මේක dy/dx එක ගන්න කියලා. කොහොමද මේක dy/dx ගන්න? dy/dx සමානයි කිව්වා x වෙනුවට දැන් මේකේ ex එක අවකලනය වුණාම ex-මයි. x වෙනුවට තියෙන වෙනත් x වල ශ්‍රිතය කැපිටල් x කියලා හිතන්න කිව්වා. ඊට පස්සේ ආව අවකලනය කරන්න කිව්වා. අපි දැන් කෙලින්ම අවකලනය කරලා දානවා. එතකොට e වල tan inverse x ඝනය. හරි. ඊට පස්සේ කැපිටල් x කියලා හිතුවේ මෙයානේ tan inverse x වල ඝනය. ඒ සම්පූර්ණයෙන් කරලා තමයි කැපිටල් x කියලා හිතුවේ. එයාව අවකලනය කරලා දානවා. එතකොට tan inverse x එක අවකලනය වෙනවා. tan inverse x එක අවකලනය වුණාම එක බෙදීම 1 ධන x වර්ගය. එතකොට tan inverse x ඝනය අවකලනය වුණාම එක බෙදීම 1 ධන x ඝනේ වර්ගය. හරි. ඔහොමයි. හැබැයි මෙතන tan inverse x තියෙනවා නම් තමයි ඕක. හැබැයි මේ වරහන් ඇතුලේ තියෙන x වල ඝනය. නැවත x වල ඝනය කියන එක නම අවකලනය කරනවා. හරි. එතකොට x වල ඝනය අවකලනය නම් 3x වර්ගය. 3x වර්ගය. ඔන්න ඔහොමයි. මෙයාව තව සුළු කරන්න ඕනේ ඔය ගාන තිබ්බනම් හරි. ලොකුවට සුළු කරන්න දෙයක් නැහැ හරි. ඊට පස්සේ දෙවෙනි උදාහරණය බලන්න මේ. y සමානයි e වල sin inverse 3 sin x. හරි. ඒතකොට එයාගේ dy/dx එක හොයන්න මෙහෙම. e වල x එක අවකලනය වුණාම e වල x ම. මෙතන x වගේ තියෙන sin inverse 3 sin x. මේ සම්පූර්ණ පදය තමයි capital X මේ sorry. ඔය capital X වගේ ඉන්නේ මේ සම්පූර්ණ පදය. ඒතකොට එයාව අපි capital X කියලා ගත්තාම e වල capital X වාරයක්. e වල capital X වාරයක් capital X එක අවකලනය කරනවා. sin inverse x එක අවකලනය වුණාම අපි දන්නවා එක බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. නමුත් මෙතන තියෙන sin inverse 3 sin x. ඒතකොට එයාව අවකලනය වුණාම එක බෙදීම 1 ඍණ 3 sin x වල වර්ගයේ මූලය. හරි. හැබැයි මෙතන sin inverse x තියෙනවා නම් තමයි එක බෙදීම 1 ඍණ x වල වර්ගයේ මූලය. මෙතන තියෙන්නේ 3 sin x. එතකොට 3 sin x කියන එක නම නැවත අවකලනය කරනවා. එතකොට 3 sin x අවකලනය වුණාම 3 නියතේ එහෙම තියෙනවා. sin x අවකලනය වුණාම cos x කියලා අපි ලියන්න ඕන. ඔන්නම ලියන්න පුළුවන්. ඊළඟ උදාහරණ බැලුවොත් තුන්වෙනි එක. මේවා ඔයගොල්ලෝ දාගන්නකො වැරදුනා නම් හරි, පැටලුණා නම් හරි. ඊළඟ එක තුන්වෙනි උදාහරණය. y සමානයි sin x ධන sin x වල මූලය සහ මේ සම්පූර්ණ එකේ මූලය. මෙයාගේ dy/dx වන්නේ. dy/dx සමානයි මේ තියෙන වර්ගමූලය. මෙයාව අමතක කරන්නකො. එයාත් ඇතුලින් මේ ලොකු වර්ගමූලය ඇතුලින් ඉන්න එක්කෙනා තමයි මෙයා. ඒතර මේ ලොකු වර්ගමූලය ගත්තොත් එහෙනම් අපි දන්නවා x වල වර්ගමූලය අවකලනය වෙනවා මොකද? එක බෙදීම දෙවාරයක් x වල මූලය. එහෙනම් මේකේ x වගේ තියෙන මොකද? sin x ධන sin x වල මූලය. ඒතර එයාව අපි ඇතුලේ එක්කෙනාම මේ sin x ධන sin x වල මූලය කියන එක නම capital X කියලා හිතුවොත් එහෙම මෙයාව ලියන්න පුළුවන් නේද මෙහෙම. capital X මේ තියෙන්නේ. එක බෙදීම දෙවාරයක් capital X. capital X වගේ තියෙන්නේ sin x ධන මූල sin x. එතකොට එයාව අපි ලියන්න පුළුවන් sin x ධන මූල sin x. හරි. ඊළඟට මොකද කරන්නේ? capital X කියලා ගත්ත එකනා නැවත අවකලනය කරනවා. දැන් මම capital X කියලා ගත්ත එකනා ඉන්නේ sin x ධන මූල sin x නේ. එයාව අවකලනය වුණාම මොකද? sin x එක අවකලනය වුණාම cos x. වරණක් දාගමු cos x. හරිද? ධන x වල sorry sin x වල මූලය. sin x වල මූලය අවකලනය වුණාම අපි දන්නවා sin x එක අවකලනය වුණාම cos x කියලා දානවා. x වල මූලය අවකලනය වුණාම එක බෙදීම 2යි x වල මූලය කියලා දානවා. එතකොට sin x වල මූලය තියෙද්දි අපි මෙතනදී හිතනවා sin x එක capital X කියලා. ඊට පස්සේ එක බෙදීම දෙවාරයක්
sin x වල මූලය. නැවත මේ ඇතුලේ capital X කියලා ගත්ත එක නම අවකලනය කරනවා. sin x එක අවකලන නම් cos x. මේක කැමති නම් cos x එක ඉදතර අරගෙන ලියන්නත් පුළුවන්. එහෙම ලොකු සුළු කෙරෙල්ලක් නැහැ ඉතින්. ඒක නිසා අවබෝධ කර ගැනීම සඳහා පමණක් මේක මෙහෙම ලියන්න. ඊළඟට හතරවෙනි උදාහරණය දාලා තියෙනවා කරන්න. y සමානයි x ධන x මේක මෙහෙම මූලය තියෙනවා. මෙයාගේ මෙහෙම තියෙනවා. මේ සම්පූර්ණයේ මූලය තියෙනවා. හරි. ඒතර ඕක කොහොමද හදන්නේ? ඕක හදන්නේ මෙහෙම. dy dx සමානයි මේ ලොකු වර්ගමූලය ඇතුලේ තියෙන කට්ටියම capital X කියලා අරගෙන අවකලනය කරනවා. ඒතර එක බෙදීම දෙවාරයක් මූල x ධන x වල මූලය ධන x වල මූලය. හරි. හරිද? ඊට පස්සේ මේ capital X කියලා ගත්ත එක නම නැවත අවකලනය කරනවා. capital X කියලා ගත්ත x ධන වර්ගමූල x ධන වර්ගමූල x. හරි. ඒතකොට x එක අවකලන කරනවා 1යි. 1 ධන නැවත මේ වර්ගමූලය අවකලනය කරනවා. ඒ කියන්නේ එතකොට මේ x ධන x වල මූලය capital X කියලා හිතුවොත් එක බෙදීම දෙවාරයක් x ධන x වල මූලය. හරි. ඊට පස්සේ නැවත capital X කියලා ගත්තේ මෙයාමනේ. මේ ඇතුලේ එක්කනම යව නැවත අවකලන කරනවා. x ධන x වල මූලය. x එක අවකලන කරනවා 1යි. x වල මූලය අවකලන කරනවා දෙක බෙදීම x වල මූලය. ඔන්නෝමයි එන්නේ. ඔබ තව ඔන්නම් සුළු කරන්නත් පුළුවන්. නැත්නම් ගැටලුවක් නැහැ. ඔන්නෝමයි වෙන්නේ. ඒතකොට ඔය උදාහරණ දෙක ගිය සතියේ කතා කරපුවට අමතරව මේ ඒකේ කතා කරගන්න බැරි වෙච්ච ගැටලු හතරක්. ඒතකොට ඔය විදිහ තමයි ඒ සම්බන්ධව ගැටලු ලැබෙන්නේ. එතකොට මේ ටික ඔයගොල්ලෝ නැවත ප්‍රැක්ටිස් කරන්න. විශේෂයෙන් මේ ගැටලු දෙක බලන්න. මේක ගේවා නම් ගිය සතියේත් හැදුවාද? ඒතකොට ඔය ටික දාගන්න. හරි. ඊළඟට අපි පරස්පර සිද්ධාන්තය බලමු. දාගන්න පරස්පර සිද්ධාන්තය. හරි. පරස්පර සිද්ධාන්තය කියන්නේ මෙන්න මෙහෙම කාරණා. dy අර dx එක අපිට ලියන්න පුළුවන්ලු එක බෙදීම dx අර dy කියලා. මේක කොටු කරලා දාගන්න. වෙන දෙයක් කියන්න. dy අර dx සමානයි එකයට dx අර dy. ඒ කියන්නේ මෙන්න මෙහෙම කාරණා. අපි දන්නවනේ මෙහෙම. එක බෙදීම a බෙදීම b කියලා තිබුණොත් අපිට මේ b කියන එක කෙනා උඩට ගෙනල්ලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ b බෙදීම a කියලා ලියන්න පුළුවන්. හරිද? ඒ වගේමයි එක බෙදීම 5යි x බෙදීම 3 තිබුණොත් අපිට මේ 3 උඩට ගෙනල්ලා ලියන්න පුළුවන්. එතකොට 3 බෙදීම 5යි x. ඔහොම ලියන්න පුළුවන්. අන්න ඒ වගේ dy අර dx එක. මේ dy එක උඩට මෙහෙම ගන්න පුළුවන්. එතකොට dy අර dx එනවා. ඒක නිසා මේ ප්‍රකාශනයේ වැරද්දක් නැහැ. ඕක හරි. එතකොට පරස්පරය කියලා කියන්නේ එක යට අගේ. හරි. එතකොට මේකේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි මේ දක්වා මේ හැම තැනදීම කතා කරේ y සමානයි e වල x ධන 3. එක y සමානයි sin x ධන 5. එක y සමානයි sin inverse x ධන cos x. ඔන්න ඔය වගේ y සමානයි කියලානේ කතා කරේ. y සමානයි කිසියම් ප්‍රකාශනයක්. කිසියම් ශේත්‍රයක්. එතකොට මේ වෙනස් වෙන තැන් වල තිබ්බේ x. නේ? වෙනස් වෙන තැන් වල තිබුණේ x. එයාව සමාන කරේ අපි y සමානයි කිසියම් එකකින්. y සමානයි කිසියම් එකකින්. මේකෙදිත් එහෙමයි y සමානයි කිසියම් එකකින්. වෙනස් වෙන තැනට තිබ්බේ x. ඒ වගේ ගැටලු අපි විසඳුවා ගොඩක්. එතකොට මේ පරස්පර සිද්ධාන්තයත් දෙක කතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. x සමානයි e වල y ධන 3. e වල y ධන 3. දැන් මේකේ y සමානයි e වල x ධන 3නේ. මේකෙදිම x සමානයි e වල y ධන 3. ඒතර ඔය වගේ ඒවා කොහොමද හොයන්නේ? දැන් මේකේ dy වල dx එක කෙලින්ම අපිට හොයන්න පුළුවන් දෙපසම x විශේෂයෙන් අවකලනය කරගෙන යනවා. එතකොට මේ වගේ වැඩ කොහොමද? ඒ වගේමයි x සමානයි sin y ධන 5. x සමානයි sin inverse y ධන cos y. ඔන්න ඔය වගේ වැඩ කොහොමද අපි dy වල dx එක හොයන්නේ? ඔන්න ඔය වගේ වැඩ dy වල dx එක හොයන විදිය තමයි මේකෙන් කතා කරන්නේ. හරි. ඒතර අපි මුලින්ම බලුවොත් එහෙම උදාහරණයක් මේකම බලමුකෝ. මේකම බලමු උදාහරණයක් ලෙස. x සමානයි e වල y ධන 3. එතකොට ඔක කරන්න මෙහෙමයි. අපි මේ විචල්ලේ තියෙන y නේ. ඒ විචල්ලේට අදාළව මේ සම්පූර්ණ එක්කෙනාම අවකලනය කරනවා. ඒ කියන්නේ මේක සරලව ගත්තොත් දෙපසම y විශේෂ නැත්නම් y විසින් අවකලනය කරනවා. දෙපසම y විසින් අවකලනය කරනවා.
එතකොට කොහොමද වෙන්නේ? x එක y විෂයෙන් අවකලනය වුනහම dx වර dy. අපි y කියන එක නාව x විෂයෙන් අවකලනය කරපුවාම dy වර dx ආවා වගේ. x කියන එක නාව y විෂයෙන් අවකලනය වුනහම dx වර dy. ඊට පස්සේ e වල x එක අවකලනය වුනහම e වල x මයි ආවේ. e වල x කියන එක නාව x විෂයෙන් අවකලනය කරද්දී e වල x ආවේ. එහෙනම් e වල y කියන එක නාව y විෂයෙන් අවකලනය කරද්දී e වල y එන්නේ. මොකද මෙතනයි මේ වෙනස් වෙන විචල්‍යය දෙකම එකම තියෙනවනේ. ඒ කියන්නේ මෙතන උදාහරණයක් ගත්තොත් මෙතන t තිබුණා මෙතන t තියෙනවා. කිසියම් එක්කෙනෙක්ව අවකලනය කරන්නත් පුළුවන් එයාගේ ශ්‍රිතයකින්ම තමයි. එතකොට මේකේ හැටියට e වල y එක අවකලනය වුනහම එන්නේ e වල y වෙනවා. මොකද y විෂයෙන් අවකලනය වෙන්නේ. අපි ගත්තේ දෙපසම y විෂයෙන් අවකලනය කරමු. එතකොට මේ පැත්ත dy dx ආවා. e වල y කියන එක අවකලනය වුනහම e වල y. ධන නියතය. නියතයක අවකලනය බිඳුව. එතකොට අවසාන පිළිතුර වෙන්නේ e වල y. හරි. ඔන්නමයි. තව උදාහරණයක් ගත්තොත් දෙක x සමානයි sin x ධන 5යි x සමානයි sin y ධන 5යි y වර්ගය. එතකොට කොහොමද වෙන්නේ? මේකේ තව කාරණයක් කියන්න තියෙනවා. දැන් අපි හෙව්වේ dx යට dy නේ. අපි හොයන්න ඕනේ dy යට dx. එතකොට මේ පරස්පර සිද්ධාන්තය දෙනවා. හරි. dx යට dy සමානයි ey කියලා ආවා. dy යට dx එක අපිට ඕනේ. මෙන්න මේක දැන් ඕනේ. dy යට dx එක අපිට ලියන්න පුළුවන්. එක බෙදීම dx යට dy කියලා. එහෙනම් අපි දැන් dx යට dy කියන එක නම හොයලා තියෙන්නේ. එයාව යට දාලා ලියන්නේ. එතකොට එක බෙදීම e වල y. මොම් ලියන්න පුළුවන්. නැත්නම් මේක තව පොඩ්ඩක් ලියුවොත් එහෙම e වල ඍණ y කියලා ලියන්න පුළුවන්. ඔන්නමයි. හරි. එතකොට ඕක දාගන්න. ඒ කියන්නේ සරලව ගත්තොත් x වෙනුවට x ශ්‍රිතය වෙනු x වල ශ්‍රිතය වෙනුවට y සමානයි කිසියම් ප්‍රකාශයක් y වෙනුවට x තියෙනවා x වෙනුවට y තියෙනවා. අපි කලින් කතා කරා වගේම ඊළඟ උදාහරණය බලුවොත් එහෙම දෙවෙනි එක x සමානයි sin y ධන 5y වර්ගය. හරි. එතකොට dx අර dy දෙපසම අපි අවකලනය කරනවා x විෂයෙන්. දෙපසම y විෂයෙන් නේ. දෙපසම y විෂයෙන් අවකලනය කරමු. දෙපසම y විෂයෙන් අවකලනය කරමු. එතකොට කොහොමද වෙන්නේ? x කියන එක නම් y විෂයෙන් අවකලනය කරනම dx අර dy කියලා එනවා. sin x කියන එක නම් අවකලනය කරන cos x. ඒ x විෂයෙන් sin x එක අවකලනය කරනවා. දැන් මේකේ තියෙන්නේ sin y. අපි අවකලනය කරන්නේ y විෂයෙන්. එතකොට sin y එක y විෂයෙන් අවකලනය කරනම සරලයි. sin x එක x විෂයෙන් අවකලනය කරනම sin x cos x. sin y එක y විෂයෙන් අවකලනය කරනම cos x cos y. sin t එක t විෂයෙන් අවකලනය කරනම cos t. එතකොට මෙන්න මෙතන සරලවම ගත්තොත් එහෙනම් මෙතන මොකක්ද තිබුණා? හරි. මොනවා තිබුණත් මෙතන sin එයා විෂයෙන්ම එයාගේ අදාළ විෂයෙන්ම ඒ කියන්නේ ශ්‍රිතයෙන්ම මෙතන කොටුවක් තියෙනවා කියලා හිතන්න. ඒ කොටුව විෂයෙන්ම එයාව අවකලනය වුණොත් තමයි එයාට අදාළව ඒ කොටුවමයි සරලවම ගත්තොත්. හරි. ඒ වගේම එයාට අදාළම ශ්‍රිතෙන් අවකලනය වෙන්න ඕනේ. එතකොට sin y එක සරලවම ගත්තොත් sin y එක අවකලනය වුණාම cos y. ධන 5යි y වල වර්ගය. අපි කලින් කතා කරා 5යි x වල වර්ගය. එතකොට 5යි x වල වර්ගය x විෂයෙන් අවකලනය වුණාම 5 ලිව්වා. x වර්ගය කියන්නේ 2x. එතකොට 10x නේ. මේ x වල x වර්ගය කියන එක නම 2x කියලා ලිව්වේ x වලින් පළවෙනි වීඩියෝ එකේ කතා කරපු විදිහට. හරි. එතකොට 5යි y වර්ගය තිබ්බහම මේක එළියට ගත්තාම 5 වලත් දෙක 10යි y කියලා ලියන්න පුළුවන්. හැබැයි ඔය අපි හෙව්වේ dy වල dx නෙමෙයි. dx වල dy. අපිට ඕනේ dy වල dx. ඉතින් dy වල dx එක ගන්න කොහොමද? dy වල dx කියලා කියන්නේ එක බෙදීම dx වල dy. එක බෙදීම dx වල dy. එතකොට dx වල dy එක අපි හොයලා තියෙනවා. එයා සමානයි cos y ධන 10යි y. එයාව ලියනවා එක බෙදීම cos y ධන 10යි y. හරි. ඔන්න ඔහමයි එන්නේ. එතකොට ඔය ටික දාගන්නකො. ඊට පස්සේ මම මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා ගැටලු ටික. ඒ ගැටලු පහ විසඳන්නකො. හරි. ඔයගලන්ට දාපු ගැටලු පහ උත්සාහ කරලා මේක බලන්න. හරි. එතකොට ඒකේ පළවෙනි එක මම දැන් මේ x සමානයි
x සමානයි tan y ධන ln y. tan y ධන ln y. එතකොට අපි හොයන්න ඕනේ dy අර dx එක. හැබැයි මේක විචල්්‍ය තියෙන්නේ y. අපි කිව්වේ විචල්්‍ය තියෙන එක්කෙනාගෙන් විචල්්‍ය වෙලා තියෙන එක්කෙනාගෙන් කියන්නේ විචල්්‍ය කියන්නේ මේක වෙනස් වෙන්නේ y එක වෙනස් වෙද්දී x එක වෙනස් වෙන ප්‍රමාණය ගන්න. අපි මුලින්ම කතා කරේ y කිසියම් ප්‍රමාණයකින් වෙනස් කරොත් x වලට එකකින් ඇති වෙන බලපෑම තමයි සාමාන්‍ය මේ අවකලනය කතා කරන්නේ. x කියන එක නම් y විශයෙන් තමයි දැන් අවකලනය කරන්න යන්නේ. එතකොට දෙපසම අපි අවකලනය කරන්න ඕනේ. දෙපසම y විශයෙන් අවකලනය කරන්න ඕනේ. y විශයෙන් අවකලනය කරනවා. සරලවම ගත්තොත් එහෙම මේ විචල්්‍ය වෙලා තියෙන එක්කෙනාගෙන් අවකලනය කරන්න හරි. එතකොට y විශයෙන් අවකලනය කරපුවාම dx අර dy සමානයි tan y එක y විශයෙන් අවකලනය කරනවා. sec වර්ගය y ධන ln x එක x විශයෙන් අවකලනය කරනවාම එක බෙදීම x වගේ ln y එක y විශයෙන් අවකලනය කරනවාම එක බෙදීම y. හරි. ඔය හෙව්වේ dx අර dy. අපිට හොයන්න කියලා කියන්නේ dy අර dx. dy අර dx හොයන්න කියලා කියන්නේ. හරි. dy අර dx තමයි හොයන්න ඕනේ. එතකොට dx අර dy හෙව්වා. අපි කලින් කතා කරා පරස්පර සිද්ධාන්තය යටතේ dy අර dx කියලා කියන්නේ එක බෙදීම dx අර dy. හරි. එතකොට එක බෙදීම දාලා ලියවනම් හරි. dx අර dy හෙව්වා. sec වර්ගය y ධන එක බෙදීම y. කොහොම ලියවනම් ඉතින් නැත්තම් මේකේ පොදු හරය y කියලා අරගෙන y උඩට දාලා ලියන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි උදාහරණය. දෙවෙනි ගැටලුව x සමානයි y වල මූලය ධන cos y වර්ගය. හරි. ඕකේ dy අර dx එක හොයන්න ඕනේ. හරි. dy අර dx එකයි හොයන්න ඕනේ. අපි dy අර dx එක දන්නේ මේකේ විචල්්‍ය වෙලා තියෙන y. දෙපසම y විශයෙන් අවකලනය කරනවා. දෙපසම y විශයෙන් අවකලනය කරද්දී dx අර dy එනවා. මේ පැත්තෙන් y වල මූලය. අපි දන්නවා x වල මූලය x විශයෙන් අවකලනය කරනම එක බෙදීම දෙවාරයක් x වල මූලය. එහෙනම් y කියන්නේ y වල මූලය y විශයෙන් අවකලනය කරනම එක බෙදීම දෙවාරයක් y වල මූලය. වෙනසක් නැහැ. x තියෙන තැනට y වෙලානේ තියෙන්නේ. ධන cos y වල වර්ගය. cos y වල වර්ගය තියෙනවා. cos x එක අවකලනය වුණාම ඍණ sin x. ඍණ sin x. දැන් මේකෙදි යෙදෙනවා අපි ගිය සතියේ කතා කරපු අය, ඊට කලින් දවසේ කතා කරපු අය, අද මුලින්ම කතා කරපු ඒවා. එතකොට මේ x වගේ තියෙන එක නම් දැන් මෙතන y වර්ගයෙන් යාව අපි capital X කියලා හිතනවා. මේක රේට capital X කියලා හිතපුවාම cos x එක cos capital X කියන්නේ හරි simple x නෙමෙයි. cos capital X එක අවකලනය වුණාම ඍණ sin x. ඍණ sin capital X. capital X වගේ මේක තියෙන y වර්ගය. හරි y වර්ගය. ඊට පස්සේ මේ capital X කියලා ගත්ත එක නම් නැවත අවකලනය කරනවා. capital X කියලා ගත්තේ y වල වර්ගය. හැබැයි මේක වෙනස කරලා තියෙන්නේ කලින් එකේ අපි capital X කියලා ගත්ත එක නම් simple x විශේෂයෙන් අවකලනය කරේ. හැබැයි මේකෙදි අපි ගත්තේ අපි දෙපසම අවකලනය කරේ y වලින්. ඒ අදාළ අපි අවකලනය කරන එකකින්ම අවකලනය කරනවා. හරි. එතකොට මේක ගත්තොත් එහෙම sin y වල වර්ගය. y වර්ගය කියන එක නම නැවත y විශේෂයෙන් අවකලනය කරනවා. එතකොට 2y. කොහොමයි? මෙයා වුණා පොදු හරයක් ගන්න පුළුවන් 2y වල මූලය කියලා. නැතත් ගැටලුවක් නැහැ. තුන්වෙනි එක y සමානයි x සමානයි t වල පහදන sin inverse t. හරි. t වල පහදන sin inverse t. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේකේ dy වල dx එකක් වන්න බෑ. මේකේ dy වල dx එකක් වන්න බෑ. මේක වන්න ඕනේ dt අර dt අර dx තමයි වන්නේ. ඒගොල්ලෝ කියනවනේ ගානේ t අර dx එක ගන්න කියලා. එතකොට කරන්නේ ඒ දෙපසම විචාර වෙලා තියෙන t විශේෂයෙන් අවකලනය කරනවා. දෙපසම t විශේෂයෙන් නැත්නම් t විසින් අවකලනය කරනවා. දෙපසම t විශේෂයෙන් නැත්නම් t විසින් අවකලනය කරනවා. එතකොට dx අර dt සමානයි. මේකේ අපිට අමතක වුණා මේකේ අහලා තියෙන්නේ dy අර dx එක. අපි හෙව්වේ dx අර dy. එතකොට ඒකේ dy අර dx ගන්නකො dy අර dx කියලා කියන්නේ එක බෙදීම dx අර dy. එහෙනම් එක බෙදීම මෙයාව දානවා. එක බෙදීම දෙවාරයක් y වල මූලය ඍණ sin y වල වර්ගය වාරයක් 2y. ඔන්න ඔකයි මේකේ පිළිතුර. හරි. මේක නෙමෙයි. මේකයි පිළිතුර. අපෙන් අහන්නේ dx අර dy නෙමෙයි dy අර dx එක.
එතකොට පරස්පර සිද්ධාන්තයටදී එක බෙදීම dx dy කියලා දාලා මෙහෙම සුළු කරගෙන යනවා. මේක තමයි අවසාන පිළිතුර වෙන්නේ. හරි. එතකොට අපි කතා කරපු ගැටලුව මෙතන ගත්තොත් එහෙම x සමානයි t වල පහදන sin inverse t. දෙපසම t විශේෂණ අවකලනය කරන්න කියලා කිව්වා. එතකොට මෙහා අවකලන t විශේෂණ t වල පස්වෙනි බලය අවකලන 5යි t වල 4. දැන් sin inverse t එක අවකලන දැන් මේවා තේරෙන්න ඕනේ. දැන් කලින් වීඩියෝ වල ගොඩක් ගණන් හදපු නිසා. sin inverse t එක එයාගේ ත්‍රිතේමනේ අවකලනය වෙන්නේ. එතකොට sin inverse t එක අවකලනම එක බෙදීම එක ඍණ t වල වර්ගයේ වර්ගමූලය. කොහොමයි අපෙන් අහන්නේ හැබැයි dt අර dx. dt අර dx කියලා කියන්නේ පරස්පර සිද්ධාන්තයට අනුව එක බෙදීම dx අර dt. හරි. එතකොට මේකේ එකයට මෙයාගේ දාලා ලියන්න ඕනේ. මම මෙතන ලියන්න මේක මකනවා. එතකොට මෙතන ලිව්වොත් එක බෙදීම dx අර dt කියලා කියන්නේ 5යි t වල 4 ධන එක බෙදීම එක ඍණ t වල වර්ගයේ වර්ගමූලය. ඔන්නමයි ඒ කතා කරේ තුන්වෙනි එක. තව ගැටලු දෙකක් තියෙනවා. ඒතර ඔය ටික දාගන්නවා. හරි. හතරවෙනි එක බැලුවොත් හතරවෙනි එකේ තියෙනවා y සමානයි x සමානයි cosec y ධන 5යි y වර්ග වල මූලය. හරි. දැන් මේකේ වන්නනම් dy dx. කොහොමද dy dx එක? දෙපසම y විශේෂණ අවකලනය කරනවා. දෙපසම y විශේෂණ අවකලනය කරනවා. එතකොට dx අර dy සමානයි cosec x එක අවකලනය වුණාම cosec x එක අවකලනය වුණාම ඍණ cosec x cot x ආවා වගේ cosec y එක y විශේෂණ අවකලනය කරනවාම ඍණ cosec y වාරයක් cot y කියලා එන්නේ. හරි. ඔන්නමයි. ධන 5යි y වර්ගයේ මූලය. 5යි y වර්ගයේ මූලය. නියතේ ලිව්වා y වර්ගයේ මූලයේ තියෙනවා. එතකොට y වර්ගයේ මූලය කොහොමද? x තිබුණොත් එක බෙදීම x වල 2යි එක බෙදීම 2යි x වල මූලය කියලා ලියන්න ඕනේ. හැබැයි මේකේ ඕගොල්ලෝ අවධානයෙන් අවබෝධයෙන් බැලුවා නම් එහෙම මේක එහෙම කරන්න දෙයක් නැහැ. මේ තියෙන y වර්ගය. y වර්ගයේ මූලය. එතකොට y වර්ගයේ තියෙනවා. මූලය කියන්නේ භාගයනේ. එතකොට මේ දෙක කොහොමද මේක ඇත්තටම තියෙන y. මෙතන තියෙන y. එතකොට මේක ගත්තොත් එහෙම අපි මේ මෙතන තියෙන්නේ 5යි y. 5යි y එක y විශේෂණ අවකලනය වුණාම මොකද? 5මයි. හරි. ඔන්න ඔච්චරයි. අර විදිහට කිය ගැටලුවක් නැහැ. හොඳට බැලුවොත් එහෙම මෙතන y වර්ගයේ මූලය. එතකොට y වර්ගයේ මූලය කියන්නේ y. හරි. නැත්නම් ඉතින් අර එක බෙදීම 2යි y වර්ගයේ මූලය එහෙම දාලාගෙන හදන්න පුළුවන්. හරි. දැන් පස්වෙනි එක අපි බැලුවොත් අවසාන එක x සමානයි y ධන y වල මූලය ධන y වල මූලය. හරි. අපි කලින්ම අද දවසේ කතා කරා ඔය වගේ ගැටලුවක්. ඒකේ හැබැයි තිබුණේ y සමානයි x වල මූලය ධන x වල මූලය ධන x වල මූලය. මේකේ තියෙන්නේ ඒක අනිත් පැත්ත. විචල්‍ය වෙලා තියෙන්නේ y. ඒතර x සමානයි y වල මූලය ධන y වල මූලය ධන y වල මූලය. එතකොට අපිට හොයන්න ඕනේ. sorry මේකෙත් අපිට අමතක වුණා. මේකෙත් හොයන්න ඕනේ dy අර dx එක. හරි. ඒක අනිවාර්යයෙන් මතක් කරලා ලියන්න. dy අර dx ආන්නේ. අපි හෙව්වේ dx අර dy. එතකොට dy අර dx එක හොයද්දී පරස්පර සිද්ධාන්තය අනුව එක බෙදීම dx අර dy කියලා ලියන්න පුළුවන්. එතකොට මේක ලියන්න පුළුවන්. අපි හෙව්වා dx අර dy එක හෙව්වා. එතකොට එක බෙදීම ඍණ cosec y cot y ධන 5. ඔන්න ඔකයි. ඒක අනිවාර්යයෙන් මතක් කරලා ලියන්න ඕනේ. මොකද අහන්නේ අපෙන් dy අර dx නේ. අපි කලින් හෙවි dx අර dy. ඒතකොට පරස්පර සිද්ධාන්තය අනුව එකට එයාගේ දාලා ලියන්නම ඕනේ. හරි. ඒතකොට මේක බැලුවොත් අපිට කියනවා මේකේ dy අර dx එක මොකක්ද කියලා. ඒතකොට dy අර dx එක මේකේ හොයද්දී කොහොමද වෙන්නේ? අපි ඉස්සෙල්ලාම හොයනවා විචල්‍ය වෙලා තියෙන y නේ. y විශේෂණ අවකලනය කරනවා. දෙපස්සම y විසින් නැත්නම් y විශේෂණ අවකලනය කරමු. මේ තියෙන වාක්‍ය අනිවාර්ය නෑ. ඒක කැමති නම් ලියන්න නැත්නම් ගැටලුවක් නෑ කියලා විසඳන්න පුළුවන්. පළවෙනි ගැටලුව දෙක තුනේදී අනිවාර්යයෙන් ලියාගන්න දෙපස්සම y විශේෂණ නැත්නම් x විශේෂණ නැත්නම් t විශේෂණ අවකලනය කරනවා කියලා. මොකද පස්සේ ආයෙ බලද්දී ඒක තේරෙන්න ඕනේ නිසා. ඒතකොට මේක ගත්තොත් අපි දෙපස්සම අවකලනය කරනවා y විශේෂණ. x එක y විශේෂණ අවකලනය කරනවා dx අර dy සමානයි x වල මූලය ධන y වල මූලය ධන y වල මූලය ධන y වල මූලය.
එතකොට මෙයා කැපිටල් X කියලා හිතුවොත් මේ ඇතුලේ y ධන y වල මූලය ධන y වල මූලය කියන එක නම කැපිටල් X කියලා හිතුවොත් වර්ගමූල කැපිටල් X කියන. එතකොට යාව y විශේෂයෙන් අවකලනය කරපුවම එක බෙදීම දෙවාරයක් වර්ගමූලය ඇතුලේ y ධන y වල මූලය ධන y වල මූලය කියන්නේ. හරි. එහෙමයි. ඊට පස්සේ මේ කැපිටල් X කියලා ගත්තේ මෙයා මෙන්න මේ කට්ටියන කැපිටල් X කියලා. ඒ කැපිටල් X කියලා ගත්ත එක නැවත අවකලනය. y ධන y වල මූලය ධන y වල මූලය. y කියන එක නම අවකලන නම් මොකද? y කියන එක නම y විශේෂයෙන් අවකලන නම් එකයි. ධන මේ තියෙන්නේ මූල y ධන මූල y. එතකොට අපි ඊළඟට මෙයාව ගත්තොත් දැන් මේක තියෙන්නේ දැන් අපි දන්නවා y ධන y වල මූලය ධන y වල මූලය. හරි. එයානේ කැපිටල් X කියලා ගත්තේ. එතකොට එයාව අපි අවකලනය කරනවා. එයාව අවකලනය කරපුවම එක ධන y එක අවකලනය කරා y එක ධන මේ සම්පූර්ණයෙන් අවකලනය කරනවා. එක බෙදීම දෙවාරයක්. නැවත මෙතන මූලයන් තියෙන්නේ. මූල y ධන y වල මූලය. හරි. එහෙම කරා. නැවත මේක ඇතුලේ තියෙන කට්ටියව අවකලනය කරනවා. y එක y විශේෂයෙන් අවකලනය කරනවා 1යි. ධන එක බෙදීම y වල මූලය අවකලනය කරනවා එක බෙදීම 2යි y වල මූලය. ඔන්නෝමයි. අපි අර කලින් කතා කරපු මුලදීම මේ වීඩියෝ කතා කරපු එකේ මෙතන තිබ්බා x මෙතන තිබ්බා y. හරි. sorry. මෙතන තිබුණා y මෙතන තිබුණා x. දැන් මේකේ අනිත් පැත්ත. එතකොට මේක සුළු කරපුවම මෙතන ඒකේ x තිබ්බ තැන් වලට දාම මෙතන y වෙලා තියෙනවා. හරි. හැබැයි අහන්නේ අපිට dy අර dx. අපි හෙව්වේ dx අර dy. dy අර dx කියලා කියන්නේ මොකක්ද? dy අර dx කියලා කියන්නේ එක බෙදීම dx අර dy. එතකොට මෙයාගේ එක යටාගේ දාලා ලියන්න ඕන. එක යටාගේ දාලා ලියන්න ඕන. එතකොට මේ තියෙන්නේ හරයනේ. sorry මේ තියෙන ලවයනේ. ලවය මෙහෙම තියෙනවා. එක ධන එක බෙදීම දෙවාරයක් y ධන y වල මූලයේ සම්පූර්ණ මූලය. එක ධන එක බෙදීම 2යි y වල මූලය. මොන තියෙනවා? මෙයා උඩට යනවා. දෙවාරයක් y වල මූලය ධන y වල මූලය ධන y වල මූලය. ඔන්නෝමයි ඔක සුළු වුණාම එන්නේ. හරි. ඒතර ඔය ටික දාගන්න ඒ සම්පූර්ණ ගැටලු පහම කතා කරා. හරි. ඔය ටික දාගන්න ඕන. හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ පරස්පර සිද්ධාන්තය යෙදෙන කියන ප්‍රතිලෝම ශක්තිය තියෙන sin inverse x cos inverse x tan inverse x cosec inverse sec inverse අන්න ඒ වගේ ඒවා කොහොමද මේ පරස්පර සිද්ධාන්තයෙන් ඔප්පු කරගන්නේ? අපි දැන් භාවිතා කරා sin inverse x එක බෙදීම එක ඍණ x වර්ගයේ මූලය. ඒ කියන්නේ අවකලන sin inverse x එක අවකලනවාම එක බෙදීම එක ඍණ x වර්ගයේ මූලය කියලා. මේක ආපු හැටි තමයි දැන් කතා කරන්නේ. ඒක ඔප්පු කරද්දී අපිට භාවිත වෙනවා මේ පරස්පර සිද්ධාන්තය. ඒ කියන්නේ dy වර dx සමානයි එක බෙදීම dx වර dy. කියන්නේ එකයට අගය. සරලවගත්තු පරස්පර සිද්ධාන්තය භාවිත වෙනවා. හරි. අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම මේක එහෙම විසඳන්න ගැටලු නැහැ. මේක අවබෝධ කරගන්නයි තියෙන්නේ. මම එකක් දෙකක් දාන්නම් විසඳන්න. පරස්පර සිද්ධාන්තය ඇසුරෙන් ප්‍රතිලෝම ශ්‍රිත ඔප්පු කිරීම. හරි. පළවෙනියට ගත්තොත් එහෙම අපි දන්නවා sin inverse x. sin inverse x එක x විශේෂ අවකලන වුණාම එක බෙදීම එක ඍණ x වර්ගයේ මූලය කියලා ලියන්න පුළුවන්. හරි. මේක අපි කලින් මතක තියාගන්න ඕන කියලා කිව්ව ප්‍රතිපල. හරි. එතකොට මේක පෙන්වන්න තමයි යන්නේ. එතකොට අපි ගන්නවා මේ ක්‍රමයක් විදිහක්. හරි. එතකොට sin inverse x සමානයි y කියලා ගන්නවා. එතකොට y සමානයි sin inverse x ලෙස ගනිමු. y සමානයි sin inverse x. අපිට මෙයාව ඊපස්සේ x එක උක්ත කරනවා. ඒ කියන්නේ x සමානයි sin y. මෙතන inverse තියෙන්නේ y සමානයි sin inverse x. මම මේක x එක උක්ත කරගත්තා. එතකොට x සමානයි sin y කියලා ගන්නවා. ඊට පස්සේ කරන්නේ දෙපසම y විශේෂ අවකලනය කරනවා. විචාරේ තියෙන y නේ. දෙපසම y විශේෂ අවකලනය කරනවා. දෙපසම y විශේෂ අවකලනය. එතකොට මේ පැත්තේ එනවා dx අර dy සමානයි sin y එක y විශේෂ අවකලනය කරනවා cos y. හරි. cos y කියලා එන්නේ. එතකොට අපිට පරස්පර සිද්ධාන්තයට අනුව dy අර dx එක හොයන්න පුළුවන්. එක බෙදීම dx අර dy. එක යට අගය දාන්න තියෙනවා. හරි. එක යට අගය. cos y dx අර dy කියන්නේ cos y. හරි. දැන් අපි කලින් ගත්ත නේද x සමානයි sin y කියනවා.
හැබැයි අපිට ගන්න ඕනේ මේ හැමතැනම x හරි. දැන් මේකේ y තියෙන්නේ. sin y සමානයි x කියලා දන්නවා. එහෙනම් අපිට හොයන්න ඕනේ cos x cos y එක. cos y එක තමයි හොයන්නේ. ඒක හොයන්න පුළුවන් මෙහෙම. අපි ත්‍රිකෝණමිතික ප්‍රතිපලයක් තියෙනවා. sin වර්ගය θ දන cos වර්ගය θ සමාන 1යි කියලා. හරි මේකම මතක තියෙනවා ත්‍රිකෝණමිතිය පාඩමේ. ඒක ඔයගොල්ලෝ දැන්ට දන්නේ නැත්නම් මේක මතක තියාගන්න. sin වර්ගය θ දන cos වර්ගය θ සමාන 1යි. නැත්නම් sin වර්ගය x දන cos වර්ගය x සමාන 1යි. නැත්නම් මෙතනට alpha. හැබැයි මෙතන තියෙන කොණය මෙතනක් තියෙන්න ඕනේ. හරි. මෙතන මොනවද තිබුණත් ඒ කොණය මෙතනක් තිබුණා. ඒවැ වර්ගවල එකතුව එකයි. ඒක මේක සාමාන්‍ය මතක තියාගන්න. sin වර්ගය θ දන cos වර්ගය θ සමාන 1යි. හරි. ඒකෙන් අපිට මේ sin y වර්ගය sin y වල වර්ගය කියන්නේ x වර්ගය. හරි. මෙතන මම ආදේශ කරනවා. x වර්ගය ධන cos වර්ගය. හරි. දැන් මේකේ තියෙන විදිහට ලියමුකෝ අපි. මේකේ තියෙන විදිහට ලියුවොත් sin වර්ගය y ධන cos වර්ගය y සමාන 1යි. sin y සමාන x sin y වල වර්ගය කියන්නේ x වර්ගය. ධන cos වර්ගය y සමාන 1යි. මේක අපිට ගන්න පුළුවන් cos වර්ගය y සමානයි 1 ඍණ x වර්ගය. මෙයා උක්ත කරා cos වර්ගය y එක උක්ත කරා. එතකොට 1 ඍණ මේ x වර්ගය හැවතරේද ඍණ x වර්ගය. අපෙන් අහන්නේ cos y කියන්නේ 1 ඍණ x වර්ගයේ මූලය. හරි. දැන් මෙතන ආදේශ කරන්න තියෙන්නේ cos y කියලා කියන්නේ 1 ඍණ x වර්ගයේ මූලය. හරි. divided dx ආ. දැන් y විදිහට තියෙනවා. y කියලා ගත්තේ sin inverse x එක. දැන් අපි දැන් දාගන්න පුළුවන් sin inverse x කියලා. එක බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. හරි. එතකොට ඔය ටික දාගන්න අවශ්‍ය නම් මේකක් දාගන්න. මෙතන ලියා ගන්න cos වර්ගය y සමානයි. මම මෙතන ලියන්නම් ඔය cos වර්ගය y සමානයි 1 ඍණ x වර්ගය. cos y සමානයි 1 ඍණ x වර්ගයේ මූලය. මේ ටික නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් ඔයගොල්ලෝ ඒක දන්නේ නැත්නම් ඒ ටිකක් දාගන්නවා. මෙන්න මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගන්න. මෙන්න මේ ටික දාන්න. හරි. ඒ cos y එක කොහොමද එතනට ගත්තේ කියලා. ඒතකොට ඔය පළවෙනි එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලියා ගන්න ඔබ දැන සිටිය යුතු කාරණයක්. හරි. ඊළඟට අපි බලමු cos inverse x එක. cos inverse x එකේ x විශේෂණ අවකලන වුණාම ඍණ 1 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය කියලා අපි දන්නවා. හැබැයි ඒක එන හැටි ගැන තමයි දැන් කතා කරන්නේ. අපි කලින් එකේ sin inverse x එක සමානයි y ගත්තා වගේමයි. මේකත් අපි y කියලා ගන්නවා. ඒතකොට cos inverse x සමානයි y ලෙස ගන්න. දෙපස්සම ඊට කලින් x එක උක්ත කරනවා. x සමානයි cos y. හරි. දෙපස්සම අවකලනය කරනවා විචල්්‍ය වෙන y නේ. දෙපසම y විශේෂයෙන් අවකලනය කරනවා. මම මේ වාක්‍ය දැන් ලියන්නේ නැහැ කලින් ලියමු නිසා ඔයගලන්ට ඕන ලියන්න. දෙපසම y විශේෂයෙන් අවකලනය කරනවා. හරි. දෙපසම y විශේෂයෙන් අවකලනය කරනවා dx dy සමානයි cos y එක y විශේෂයෙන් අවකලනය කරනවා. ඍණ sin y. හරි. පරස්පර සිද්ධාන්තයට අනුව dy dx හොයන්නදී එක බෙදීම dx dy. එක යටාගේ මෙයන් දානවා. dx dy කියලා කියන්නේ ඍණ y. ඍණ sin y. හරි. අපි cos y එක දන්නවා x කියලා. අර විදිහමයි. sin වර්ගය y දන cos වර්ගය y සමානයි 1යි. එතකොට මේකේ sin අපි දන්නවා cos වර්ගය y කියන්නේ x වර්ගයෙන් cos y කියන්නේ x නම් cos වර්ගය y කියන්නේ x වර්ගය. ඉතින් මේකේ sin වර්ගය y එක උත්තර කරගොම 1 ඍණ x වර්ගය. sin y එක sin y සමානයි 1 ඍණ x වර්ගයේ මූලය. උත්තර දාන්න තියෙනවා. sin y කියන තැනට ඒක දාන්න තියෙනවා. එක බෙදීම ඍණ 1 ඍණ x වර්ගයෙන් මූලය. ඉතින් අපිට මේවා ලියන්න පුළුවන්. y කියන්නේ cos inverse x. cos inverse x බෙදීම dx සමානයි. මේ ඍණය කුඩට අරගෙන ලියුවේ නේ. කියන්නේ ඍණ 1 බෙදීම 1 ඍණ x වර්ගයේ මූලය. හරි. ඔහම ලියන්න පුළුවන්. එතකොට මේකක් දාගන්න අවශ්‍ය නම් මේ ටික පැත්තකින් දාගන්න. හරි. හරි. අපි ඊළඟට බලමු tan inverse x එක කොහොමද කියන්නේ? tan inverse x එක අවකලන වුණාම x විශේෂයෙන් මොකක්ද දෙන්නේ? 1 බෙදීම 1 ධන x වර්ගය.
මේවා කලින් කතා කරලා තියෙන නිසා මම ටක් ගාලා ලියුවේ. එතකොට අර කලින් ඒවා වගේ මේකේ හැටියට tan inverse x එක අපි ගන්නවා y කියලා. tan inverse x එක y ලෙස ගනිමු. හරි. එතකොට x සමානයි tan y. දෙපසම අවකලනය කරනවා විචල්්‍ය වෙච්ච y. දෙපසම y විශේෂණ අවකලනය කරමු. එතකොට dx අර dy සමානයි tan y එක අවකලනය කරනවා මොකද? tan x එක x විශේෂණ අවකලනය කරනවාම sec වර්ගය x. එහෙනම් tan y එක y විශේෂණ අවකලනය කරනවාම sec වර්ගය y. හරි. එතකොට අපි අහන්නේ dy ර dx එක. මේක හැටියට එන්න ඕනේ. අපි මෙයා y කියලා ගත්තාම dy ර dx නේ. එතකොට පරස්පර සිද්ධාන්තය දාපුවාම එකයට අගෙන්නේ. එකයට sec වර්ගය y. අපි දන්නවා tan y සමානයි x කියලා. මේක මෙහෙම ත්‍රිකෝණමිතික ප්‍රතිඵලයක් තියෙනවා. tan වර්ගය x ධන. නැත්නම් මෙතන θ ගන්න තුනක් tan වර්ගය x කියලා ගමු. tan වර්ගය x ධන 1 සමානයි sec වර්ගය x. මේකත් මතක තියෙන ඕන ත්‍රිකෝණමිතික ප්‍රතිඵලය. ඒතර ඕකේ එක කියන්නේ නියතයක්. දැන් අපිට මේක y වලට හදලා ගමුකෝ අපි. මෙතනට ඕන නම් මේ x තියෙන විචල්ය හැමතැනම අපිට ඕනෑ දාගන්න පුළුවන්. y දැන් 1 සමානයි sec වර්ගය y. tan y සමාන x කියලා තියෙනවා. එහෙනම් tan වර්ගය y කියන්නේ x වර්ගය. sec වර්ගය y. එතකොට මේක sec y කියලා කියන්නේ 1 ධන x වර්ගයේ මූලය. මම අපිට මෙතන දාන්න පුළුවන් නේද? sec වර්ගය y කියන්නේ 1 බෙදීම 1 ධන x වර්ගයේ මූලය. y කියලා කියන්නේ tan inverse x කියන්නේ tan inverse x එක x විශේෂයෙන් අවකලනය වුණාම අපිට එනවා 1 බෙදීම 1 ධන x වර්ගය කියලා. හරි? ඔහොමයි. එතකොට මේ ටිකක් දාගන්න ඕන මේ කාරණේත් දාගන්න අනිවාර්යයි. හරි. එතකොට අපිට අපි ප්‍රතිලෝම ඡේද සම්බන්ධ මේ ගැටලු තුන විසඳන්නේ. ඕගොල්ලන්ට මම ගැටලු ටිකක් දාන්නම් මේක හැබැයි මම විසඳන්නේ නැහැ. මේ දාන මේ තුන් දෙනාම හදලා ඕගොල්ලන්ට ගැටලු තිබුණොත් Telegram app එක හරහා මගෙන් අහන්න. එතකොට cot inverse x එක x විශේෂණ අවකලන වුණාම අපි දන්නවා ඍණ 1 බෙදීම 1 ධන x වර්ගය. මේ මූලය. හරි. ඒ වගේම cosec inverse x එක x විශේෂණ අවකලන වුණාම මොකක්ද එන්නේ? ඍණ 1 බෙදීම x වාරයක් x වර්ගය ඍණ 1 මූලය. ඒ වගේමයි sec inverse x එක x විශේෂණ අවකලන වුණාම 1 බෙදීම x වාරයක් x වර්ගය ඍණ 1 මූලය. ඔන්න ඒ තුන තනියෙන් try කරලා තනියෙන් try කරන්න. මේ වගේම තමයි දැන් මේකේ tan inverse x එක හොවා වගේ තමයි මේකේ cot inverse x එක. වෙනසක තියෙන ඍණ වෙනවා විතරයි. හරි. එතකොට මෙන්න මේ දෙක හදලා සමාන විට ප්‍රතිඵලයක් ඕන වෙයි. මෙයාව හදද්දී මෙන්න මෙහෙම ත්‍රිකෝණමිතික ප්‍රතිඵලයක් තියෙනවා. අපි දන්නවා 1 ධන cot වර්ගය x සමානයි cosec වර්ගය x කියලා. හරි. මේක ඕන වෙනවා. හරි. මොනවද හදන්න තියෙන්නේ? එතකොට ඔය ටික හදන්න තියෙන්නේ. මේක හදද්දී නම් මේක ඕන මේ සමාන විට බලන්න ඕන එක. එතකොට ඔය ටික try කරන්න. අපි ඊළඟට බලමු. සම්මත ලඝු ගණක ශ්‍රිතේ අවකලන සූත්‍රය ඔප්පු කරන හැටි. ඒ කියන්නේ මෙහෙම. log e වල x එක x විශේෂණ අවකලන වුණාම අපි දන්නවා මොකක්ද එන්නේ? 1 බෙදීම x. මේක පුරුදු නැතුව ඇති. හැබැයි මෙන්න මේක පුරුදු වෙන්න. ln x කියන එක නම x විශේෂණ අවකලන වුණාම 1 බෙදීම x කියලා දන්නවා. එතකොට මේ ln x කියන්නේ log e වල x කියන්නේ දෙකම එකයි. මේක අපි දන්නවා මේක 60 ලොකුවට පුරුදු නැහැ. නමුත් මේකත් මේ දෙකම සමානයි. හරි. අපි මේක සාධනය කරන්නේ මේ සාධනය කියලා දාන්න. අර කලින් sin inverse x, cos inverse x, cot inverse x අන්නේ හදපු තුනම ඒකේ මුලින් මේක පටන් ගන්න මේ කොටුව දාලා සාධනය කියලා ලියාගන්න. එහෙම හරි. ඒක සාධනය කියලා දාලා මේක හැටියට අපි ගන්නවා මෙයාව y කියලා. log e වල x log e වල x සමානයි y ලෙස ගන්න. අපිට මේව ලියන්න පුළුවන් e වල y සමානයි x කියලා. නැත්නම් x සමානයි e වල y කියලා. e වල y සමානයි x. හරි. දෙපසම අවකලනය කරනවා විචල්්‍ය වෙන y විශේෂ. දැන් e වල x වගේ තියෙන මෙතන y. ඒ කියන්නේ විචල්්‍ය y. දෙපසම y විශේෂයෙන් අවකලනය කරනවා. දෙපසම y විශේෂයෙන් අවකලනය. එතකොට x එක අවකලනය කරනවා y විශේෂයෙන් dx අර dy.
සමානයි e වල y එක e වල y එක y දිශාව ගන්නවම e වල y ම තමයි. මෙතන තියෙන dx වල dy අපිට උනේ dy වල dx. මොකද මෙතන තියෙන dy වල dx නේ. මෙයා y කියලා දාපන් dy වල dx නේ. ඒකනේ අපි ඔප්පු කරන්නේ. එතකොට පරස්පර සිද්ධාන්තයට අනුව එක බෙදීම dx වල dy කියලා මෙයා ලියන්න පුළුවන්. ඒ කියන්නේ එක බෙදීම dx වල dy කියලා අපි දන්නවා e y. මම ලියන්න පුළුවන්. එතකොට මේ y තියෙන එතකොට අපිට මෙහෙම එකක් නෑනේ. dy වල dx සමාන එක බෙදීම e වල y. e වල y කියලා ආවේ මොකද්ද? x. e වල y සමාන x. එතන y වලට අපිට දාන්න පුළුවන් log e වල x නැත්නම් ln x. log e වල x සමානයි එක බෙදීම e වල y කියලා කියන්නේ e වල y කියන්නේ x. හරි. මම යාව සාධනය කරන්න පුළුවන්. ඒතර අවසාන වශයෙන් ඔබත් දාගන්න. හරි. ඒතර අපි අද වීඩියෝ එකෙන් කතා කරේ පරස්පර සිද්ධාන්තය ආශ්‍රිත ගැටලු. ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ ශ්‍රිතයක ආශ්‍රිත ගැටලු. ශ්‍රිතයක සිද්ධාන්තය සම්බන්ධ වෙන ගැටලු. හරි. එතකොට ඔයගොල්ලෝ මේ දක්වා වීඩියෝ එක බැලුවා නම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට හිතෙන දේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකෙන් කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාලා යාළුවන්ට මේක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. දැන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.